අපි මේ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටලා ඉගෙනගත යුතු, සරණේ පිහිටලා මෙනෙහි කළ යුතු, සරණේ පිහිටලා ගෞරව ආදර දක්වමින් ඒ සරණ ලබා ගත යුතු ධර්මයක් තමයි අපි මේ අහන්නේ. අද මේ ඉගෙන ගන්න මේ උතුම් ධර්මයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. මේ දේශනාවේ නම ඨාන සූත්‍රය. දේශනාවේ නම කුමක්ද? ඨාන සූත්‍රය. ඨාන කියලා කියන්නේ ඒකේ සාමාන්‍ය අර්ථයේ කාරණාව, විශේෂ කාරණාව. මේ දේශනාව අංගුත්තර නිකායේ 5 වෙනි නිපාතේ සඳහන් වෙන්නේ. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ වදාළේ. උන්වහන්සේ වදාලා පංචමානි භික්කවේ ඨානානි, මහණෙනි කාරණා පහක් තියෙනවා. අබින්නම් පච්ච විකිතබ්බං, නිරන්තරයෙන් නුවණින් සිහි කළ යුතුයි. නිතර නුවණින් සිහි කළ යුතු කාරණා පහක් තියෙනවා. ඉත්‍යාවා පුරුෂේනවා, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ගහට්ටේනවා පබ්බජිතේනවා, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා, මේ කරුණු පහ නිතර නුවණින් කල්පනා කළ යුතුයි කියනවා. නිතර නුවණින් කල්පනා කළ යුතුයි කියනවා. කරුණු කීයක්ද? කරුණු පහක්. පළවෙනි එක ජරා ධම්මෝම්හි, මං ජරා ජීර්ණ වෙන කෙනෙක්. පළවෙනි එක හිතන්න කිව්වා. මම දි รา යන ස්වභාවයට අයිති කෙනෙක්. ජරං අනතීතෝති, මම මේ ජරාවට පත් වී යන බව ඉක්මවා ගිහින් නැහැ. ඒකේ යටතේ ඉන්නේ. ජරාවට පත් වෙන ස්වභාවයට යටත් වෙලා ඉන්න කෙනෙක් කියන එකයි ඉක්මවා ගිහින් නැහැ කියන්නේ. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා, මේක නිතර නිතර සිහි කර යුතුයි කියනවා. ඒක තමයි පළවෙනි එක. මම ජරාවට පත් වෙන කෙනෙක්. මම ජරාව ඉක්මවා ගොහින් නැහැ කියලා මේ කාරණේ නිතර නිතර සිහි කළ යුතුයි කියනවා. පළවෙනි එක. දෙවෙනි එක මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. දෙවෙනි එක මොකද්ද? ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ. එහෙනම් ඉන්නේ ලෙඩ වෙන ස්වභාවයට යටත්ව. ලෙඩ වෙන ස්වභාවය ඉක්ම ගිහින් නැහැ. මේකත් නිතර නිතර සිහි කරන්න කිව්වා. දැන් කීයද? 2යි. මරණ ධම්මෝම්මි, මං මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. තමන්ව හඳුන ගන්න කිව්වා. මෙන්න මේ ඔය කියන ගති, ඔය කියන දේවල් වලින් තමන්ව හඳුන ගන්න තියෙන්නේ. මම මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මරණං අනතීතෝති, මම මරණය ඉක්මවා ගිහින් නැහැ. එහෙනම් තමන් වාසය කරන්නේ මරණයට යටත්ව. මේක ගිහි වේවා පැවිදි වේවා නිතර මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට මෙනෙහි කරන්න කිව්වා. දැන් කරුණ කීයක් මෙනෙහි කරන්න? 3යි. පළවෙනි එක ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒක ඉක්මවා ගියේ නැහැ. 2 ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්.
ඒක ඉක්මවා ගිහිල්ලත් නෑ. 3 මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒක ඉක්මවා ගිහිල්ලත් නෑ. 4 සබ්බේහි මේ පියේහි මනාපේහි මට ප්‍රිය වූ මනාප වූ සියල්ලෙම නානා භව විනා භව වෙන් වෙලා යන්න සිද්ධ වෙන කෙනෙක්. මට මං ආස කරන යමක් ඇද්ද? මං ආස කරන යම් දෙයක් ඇද්ද? ඒ වයින් මට වෙන් වෙන්න වෙනවා. ඒ වයින් මට වෙන් වෙන්න වෙනවා කියලා. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා මෙනෙහි කරන්න කිව්වා. ඉක්මනේ කරන්න කිව්වා. මොකද්ද කියපු 4 වෙනි කාරණේ? මට ප්‍රියමනාප මං ආසා කරන යමක් ඇද්ද? ඒිනොත් මට වෙන් වෙන්න සිදු වෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. මේවා මෙනෙහි නොකිරීමෙන් තමයි අර්බුද හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ 5 වෙනි කාරණේ දේශනා කරනවා. කම්මස්සකෝම්හි මගේ දේ හැටියට මට තියෙන්නේ මම සිත කය වචනෙන් කියපු කරපු සිතපු දේ. අස්සක කියන්නේ තමන්ගේ දේ. කම්මස්සකෝම්හි මගේ දේ හැටියට තියෙන්නේ මම සිතෙන් හිතපුවා, වචනෙන් කියපුවා, කයින් කරපුවා. කම්ම දායාදෝ මගේ දෑවැද්ද ඒකයි. කම්ම යෝනි එයින් තමයි මගේ උප්පත්ති ස්ථානය හැදෙන්නේ. කම්ම බන්දු මගේ ඥාතියා එයා. මගේ ඥාතියා කවුද? මා සිතන දේ. මගේ ඥාතියා කවුද? මා කටින් පිට කළ වචන. මගේ ඥාතියා කවුද? මගේ ක්‍රියාව. කම්ම යෝනි කම්ම බන්දු. බන්දු කියන්නේ නෑදෑය. කම්ම පටිසරණෝ මට තියෙන පිළිසරණ මම හිතන විදිය. මට තියෙන පිළිසරණ මම කතා කරන දේ. මට තියෙන පිළිසරණ මම කරන ක්‍රියාව. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. හොඳ හෝ නරක හෝ යම් කිසි ක්‍රියාවක් යම් කර්මයක් මනසින් වේවා වචනෙන් වේවා කයින් වේවා මම කරන්නෙම්ද ඒක තමයි මගේ දායාදය. මේක ස්ත්‍රීන් වේවා පුරුෂයින් වේවා ගිහියෝ වේවා පැවිද්දෝ වේවා නිතර මෙනෙහි කරන්න කිව්වා. දැන් මේ මෙනෙහි කරන්න කියලා මේවා කිව්වේ කවුද? අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. මේක මෙනෙහි කරන්න කියපු හේතුව උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ කුමන යහපතක් දැකලාද මම මේ විදිහට මෙනෙහි කරන්න කියන්නේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. මහණෙනි මම මෙනෙහි කරන්න කියලා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාරන්නේ ජරාවට පත් වෙන කෙනෙක් මං. ජරාව ස්වභාවයේ කොට ඉන්න කෙනෙක්. ජරාවට පත් වෙනවා කියන්නේ මොකද? ජරාව තමයි මම මුණ දීලා තියෙන මගේ ශරීරේ තියෙන ස්වභාවික ඉරණම. ඒක මම ඉක්මවා ගිහිල්ලා නෑ කියලා මෙනෙහි කරන්න කියන්නේ කුමන යහපතක් දැකලාද කියනවා. අත්තිබික්කවේ සත්තානං යොබ්බනේ යොබ්බන මදෝ. මහණෙනි සත්වයන්ට යෞවන කාලෙට ඇති වෙනවා මොකද්ද? යෞවන මදේ. මද කියන්නේ මත්වීම. මත්වීම කියන්නේ වෙරි. ඩෝප්. තරුණ කාලේ ඇති වෙනවා වෙරියක්. ඔබට ඇති වුනේ නැද්ද දැන් වයසට ගිහිලා හිටියට? තරුණ වෙරිය හටගත්තේ නැහැ? හටගත්තා. දැන් වෙරි හිඳිලා. ඇයි හේතුව? නාකි වුණා. එතකොට දැන් ඉන්න කාලේ දැන් අපිට වෙරි හිඳුනාට
අනිත් තරුණ තරුණියන්ට වෙරිද නැද්ද? වෙරි පිට ඉන්නේ. ඇයි හේතුව? දන්නේ නැහැ. තමන් ජරාවටපත් වෙනවා. තමන් ජරාව ඉක්මවා ගිහිල්ලා නෑ කියලා දන්නේ නෑ. මේකේ භයානකම මං කියන්නම්. මේකේ තියෙනවා ඉස්සරහට. යේන මදේන මත්තා යම් මත්වීමකින් වෙරි වුණාද කායේන දුච්චරිතං චරಂತಿ. කයින් දුෂ්චරිතයේ යෙදෙනවා. ඒ හේතුව තමන්ට ලෙඩ වෙලා නැහනේ. තමන් නාකි වෙලා නැහනේ. තමන්ට එතකොට ඒකින් තමන් මුලා වෙලා නැහැ. දුෂ්චරිතයේ යෙදෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනින් දුෂ්චරිතයේ යෙදෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ. මනසින් දුෂ්චරිතයේ යෙදෙනවා. තරුණ වයසේ ගොඩක් අය මේ දුෂ්චරිතය නිසා සමහරු බොහොම තරුණ වයසේ සමහර ගෑන් ළමයි ගබ්සා කරගන්නවද නැද්ද? කරගන්නවා නේද? Taman දැනගත්ත නම් අනේ මම මහලු වෙලා යන ධර්මතාවයකට අයිති එක්කෙනෙක්. මම මේක ඉක්මවා ගිහලා නැහැ කියලා Tamanට ඒ බඳු අනාගතයක් එනවා කියලා දැනගෙන සංවර වෙනවා. එයාට අර වෙරිය හිඳෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ. තරුණ වයසේදී එයා මොකක්වත් කල්පනා කරන්නේ පිස්සුවෙන් වගේ අර කාම පස්සේ දුවනවා. වයසට ගියාට පස්සේ අනේ අපොයි මොකද්ද මේ මට උනේ? ඊ වයසට ගියාට පස්සේනේ ධර්ම කතාව අහන්න ලැබෙන්නේ. එතකොට වැරදි ගොඩාක් තියෙනවා පොට්ටනිය. එතකොට ධර්ම කතාව ඇහෙනකොට Tamanට ඔටෝ පොට්ටනිය ලිහෙනවා නිකම්ම. එතකොට මතක් වෙනවා මගේ මේවා කෙරිලා නොවේ. මගේ මේවා කෙරිලා නොවේ. මේවා කෙරිලා නොවේ කියලා මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ මොකෝ? Taman දැනගෙන Tamanට මතක්ුනේ නෑ Taman නාකි වෙන බව. Tamanට මතක්ුනේ නෑ ජරාවට පත් වෙන ස්වභාවය Taman ඉක්ම ගිහිල්ලා නැති බව. හැමතිස්සෙම තිරියන් වෙලා ඉන්න පුළුවන් කියලා හිතුවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දෙයක් අපිට මොනතරම් ආරස්සාවක් කියලා තියෙනවද? දැන් මේව තරුණ වයසේ ළමයින්ට අහන්න ලැබෙනවද? නෑ, අහන්න ලැබෙන්නේ අර ජරා ෆෝන් වලින්. ෆෝන් වල තියෙන ජරාවමයි. Facebook වලින් තියෙන ජරාවමයි. ඔය ජරාව තුල ජරාවෙන් ජරාවටපත් වෙලා අසුචි වලී බැහැගෙන වගේ කාව මඩ ගොහරුවේ ඉන්න කෙනාට මේකේ මත් වෙලා ඒකේ මාස්වාද වෙන කෙනාට කයින් දුෂ්චරිතය යෙදීම, වචනෙන් දුෂ්චරිතය, ඊළඟට කොටස බොනවා, බීලා එහෙම විනාශ වෙනවා. එහෙම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒකෙන් විනාශ වෙනවා. එහෙන් හොරකම් වලට ඇබ්බැහි වෙනවා. ඒකෙන් විනාශ වෙනවා. මේ වැනි දේවල් වෙන්නේ නැද්ද? අන්තිමට පසු මේ ධර්ම හරියට ඉගෙන ගත්තට පස්සේ මොකද වෙන්නේ? මහා විශ්වෝපයකට මහා පසුතැවිල්ලකටපත් වෙනවා. භයානක වැඩේ එක නෙමෙයි. Tamanට මේක කාටවත් කියා ගන්නට බෑ. ලැජ්ජයි නොවේ. කියා ගන්නට බෑ වෙච්ච සංගීතිය. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත ඇතුලෙන් Tamanටම නිඳා කර කර ඉන්නවා. සුගතියක් හැදෙයිද? සුගතිය හදාගන්න පුළුවන් තිසරණේ මනාකොට පිහිටියොත්. තිසරණේ මනාකොට පිහිට ගන්නට බැරි වුණොත් මම ඔබට ඒකට පුංචි උපමාවක් කියන්න. උපමාවක් නෙමෙයි, උදාහරණයක්. මල්ලිකා දේවී අහලා තියෙනවනේ මල්ලිකා දේවී. මල්ලිකා දේවී එක්තරා ආත්මයක තමන්ගේ ගෙදර උත්සවයකදී එළුවෙක් මැරෙව්වා. ගෙදර කට්ටියට පාටියකට සලකන්ට. ඒකේ විපාක හැටියට ආත්ම 500ක් බෙලි කැපුම් කෑවා. එතකොට එකට කීයද ಗುಣ?
ඒකට 500යි. එතකොට ධර්මයේ තියෙනවා තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් කී ගුණයක විපාකද? 100 ගුණයක විපාක. ඒකේ විපාක කීයද? එකට 100යි. ධර්මයේ සඳහන් වෙනවා මිනිස්සුෙකුට කෑම වේලක් දුන්නොත් 1000 ගුණයක විපාක. එතකොට ඒකේ විපාක කීයද? එකට 1000යි. එතකොට තිරිසන් සතෙක්ව මැරුවොත් එකට 500යි. එතකොට තිරිසන් සතෙක් මැරුවොත් එකට 500 නම් මිනිස්සෙකුට කෑමක් දුන්නොත් එකට 1000 නම් මිනිස්සෙක් මව කුසීම ඝාතනය වුණොත් එකට කීයද? එකට 5000යි. 5000 වතාවක් මව කුසී මැරෙනවය. ඇයි හේතුව? මව කුසීම 5000 සතාවක් මැරෙනවා. දවසකට මේ ලෝකේ ගබ්සා කී ලක්ෂයක් වෙනවද කියලා දන්නවද? ලක්ෂ ගාණක් දවසට මව කුසී මැරෙනවා. ලේසිද මේ සතර ගමන? එතකොට යම් කෙනෙකුට මේ බුද්ධ වචනේ අහන්න ලැබුණොත් අනේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම මේක කියන්නේ මේ යහපත සලකලා. මොකද්ද? තරුණ කාලේ මේකුන්ට මතක නැතු යනවා. මොකද්ද මතක නැතු යන්නේ? තමන් මහලු වෙන බව. තමන් මහලු බව ඉක්මවා නැති බව. ඒකෙන් මේ වරදින්නේ කියනවා. දැන් බලන්න බුදු කෙනෙකුගේ කරුණාව මොනතරම් පැහැදිලි, අර්ථවත්, රැවටිලි නැති සැබෑ එකක් නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහි වේවා පැවිදි වේවා යමෙකුට මම ලෙඩ වෙන කෙනෙක්, මම ලෙඩ වෙන ස්වභාවයට අයිති කෙනෙක්, ලෙඩ වෙන ගතිය මම ඉක්මවා නැහැ කියලා මෙනෙහි කරන්න කියන්නේ මක් නිසාද? මොන අර්ථයක් දැකලාද? මහණෙනි මේ සත්වයන්ට තියෙනවා ලෙඩ නොවි ඉන්නකොට අත්තිබික්කවේ සත්තානං ආරෝග්ගේ, ලෙඩ නොවි ඉන්නකොට ආරෝග්‍ය මදෝ, ලෙඩ නොවි ඉන්නකොට නිරෝගී වෙරිය. ඒකටත් වෙරි වෙනවා. තමන් නිරෝගීව ඉන්නකොට ඒකෙන් තමන් මත් වෙනවා. මත් වෙනවා කියන්නේ දැන් බලන්න හිතලා සාමාන්‍ය මිනිස්සයා වෙරි වුණොත් යම බීලා ඩෝප් හැදුනොත් ඒ මිනිස්සයාට ප්‍රකෘති ස්වභාවය තියනවාද? නෑ. සාමාන්‍ය ප්‍රකෘති විදිහට හිතන්න පුළුවන්ද? බෑ. ඒකට කියනවා මත් වීම. එතකොට නිරෝගී කමින් මත් වුණාමත් එහෙමයි. ඒකට මත් නොවීමට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ හිතන්න කියනවා. මොකද්ද? ලෙඩ වෙන ස්වභාවයට අයිති කෙනෙක්. තමන් ගැන හිතන්න කියනවා මම ලෙඩ වෙන ස්වභාවයට අයිති කෙනෙක්. මම මේක ඉක්මවා ගිහිල්ලා නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේ මත්වීම නිසා, මේ වෙරිය නිසා කායේන දුච්චරිතං චරಂತಿ, කයින් දුස්චරිතේ හැසිරෙති. ඔන්න නිරෝගී කමකට කරගන්න දේ. ලාභයක් නෙමෙයි කරගන්නේ, හානියක්. වාචාය දුච්චරිතං චරಂತಿ, වචනෙන් දුස්චරිතේ හැසිරෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ, මනසින් දුස්චරිතේ හැසිරෙනවා. හැබැයි කියනවා මහණෙනි මේ ලෙඩ වෙනවා කියලා මෙයා හිතුවොත්, ඒ විදිහට කල්පනා කළොත් යෝ ආරෝග්‍ය මදෝ, මේ නිරෝගීකම ගැන තියනෝද යම් කිසි මත්වීමක්? සෝ සබ්බසෝවා පහියති, සම්පූර්ණයෙන් මේක නැති වෙනවා කියනවා. තනුවාපන හෝති, එහෙම නැත්නම් ඒක අඩු වෙලා යනවා කියනවා. බලන්න කොච්චර ලස්සනට
උන්වහන්සේ මේ මනුෂ්‍ය సంతානයේ වැඩ කරන ආකාරය දැකලාද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ওই දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ මොකද්ද? මරණය ස්වභාවයේ කොට ඇති කෙනෙක්. මම මරණය ඉක්මවා ගිහිල්ලා නෑ කියලා තමන් ගැන කල්පනා කරන්න කියනවා. ඇයි එහෙම හිතන්න කියන්නේ? ඒකේ අර්ථයක් තියෙනවා කියනවා. ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා කියන ලොකු ප්‍රයෝජනයක්. අත්තිබික්කවේ සත්තානං ජීවිතේ ජීවිත මදෝ. මේ සත්වයන්ට තියෙනවා ජීවත් වීම ගැන මත්වීම. ජීවත් වීම ගැනත් වෙරි. මෙරිලා නැති එක ගැන මත්වීම. එතකොට මොකද වෙන්නේ? මම දවසක් මතක හැටියට මම දවසක් ඒක පත්තරයක වගේ මම දැක්කේ කෝච්චිය යනවනේ මිනිස්සු වැඩට. මිනිස්සු කෝච්චිය වැඩට යනකොට මේ තරුණ කොළුවෙක් ඔය සමහර විට කාර්යාලවල ඊළඟට මේ එහෙම පන්තිවල ඊළඟට සමාජවල අර නිකන් පිරිසව නිකන් අර විනෝද කරවන්න ජෝක් කරන ඉන්නව නේද? හිනස්සන්න. එතකොට මිනිස්සුත් ඒ ජෝක් වලට hina වෙනවා. ඔය වගේ මිනිස්සු කිටිය තරුණ කොළුවෙක් කෝච්චිය යනවා. එතනට කෝච්චිය දොරේ එල්ලිලා අර සාමාන්‍යයෙන් ස්ලෝ කරගෙන යන අවස්ථාවලදී පාරේ යන වයසක අයට නිඳා කරනවා. නාකියෝ කියනවා. කිව්වහම අර පාරේ යන අය මොකද කරන්නේ? හිටතොට කියලා කෝච්චිය පස්සේ පන්නනවා. එතකොට කෝච්චිය යන මිනිස්සු මොකද කරන්නේ? හක ගගා අරකට සතුටු වෙනවා. ඉතින් ඔහොම කර කර කොල්ලු ගැටියෙක් ගියා. යනකට මම හිතන්නේ මේ අර කැලණි පාලම ගාවේදී වෙන්නේ නැති මේක උනේ. කොහොම හරි ඒ ස්ටේෂන් එකේ නවත්තලා ටිකක් එහෙම කෝච්චිය ස්පීඩ් කරන්න ඉස්සර වෙලා මෙයා එළියට බැහැලා වයසක 100 කෙනෙක් හැරමිටි ගගනකට නාකියෝ කිව්වා. 100 දැන් හැරමිටිය උස්සගෙන පන්නනවා කෝච්චිය පස්සේ. දැන් මෙයා 100 දිහා බලාගෙන මේව කරගෙන 100ට ඇද කර කර යනකොට අර කැලණි පාලමේ තියෙනවා අර දෙපැත්තේ තියෙනවා මේ යකඩ දෙපැත්තේ. ඒකේ වැදුනා. එතනමයි. දැක්කද? තමන් මැරෙනවා කියලා මෙනෙහි නොවීම. තමන් මැරෙනවා කියලා තමන්ට මතක් නොවීම. තමන් මරණය ඉක්මවා ගිය කෙනෙක් කියලා තමන් ගැන නොදැන සිටීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ජීවිත මදේ නිසා මත්වීම නිසා තමන්ට මොකවත් වෙන්නේ නැහැ කියලා. කායේන දුච්චරිතං චරಂತಿ. කයින් දුස්සිරිතේ දෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනෙන් දුච්චරිතේ දෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ. මනසින් දුස්චරිතේ දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි මහණෙනි යමෙක් මේ විදියට කරගෙන ගියොත් මම මරණ ස්වභාවයට පත් වෙන කෙනෙක්. මම මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා. යෝ ජීවිතේ ජීවිත මදෝ. මේ ජීවිතයේ කෙරෙහි තියෙනවා නම් යම්කිසි මත්වීමක්. සෝ සබ්බසෝ පහයති. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. තනුවාපන්න හොති. එහෙම නැත්නම් ඒක අඩු වෙලා යනවා. ඉදං කෝ භික්ඛවේ අත්තවසම් පටිසමානිනේ. මේ ප්‍රයෝජනේ සලකලයි මේ විදිහට මෙනෙහි කරන්න කියන්නේ. දැන් බලන්න මං කිව්ව එක මේ ධර්ම තිසරණේ මනාකොට පිළිහිට නැති කෙනෙක් නම් කියයි මේක හරි මේ මොකක්ද ඒකට කියන්නේ ඍණාත්මකයි කියයි. මේ කල්පනාවල් මේවා පුරුදු කරන්න නරකයි කියයි පුංචි කාලේ පොඩි උන්ට. කියයිද නැද්ද? ආනේකයි අන්ධ බාල ලෝකේ කියන්නේ. මේ අන්ධ බාල ලෝකෙට එක පාටිකුවොත් එම පුංචි කාලේම පුතේ මෙහෙම කෙනෙක් අපි මෙහෙම කෙනෙක් කියලා බැරිවත් ඒ ළමයා ගිහිල්ලා තව කියන වැඩි හිටියෝ. අනේ ওই විකාර ඕක නොකර හිටපන් කියනවා. ඒ විදිහට තිසරණේ කියන හිතන්න බැරි විදිහට මිනිසුන්ගේ ඔළුව
තෝන්තු වෙලා ඉන්නේ මේ කාලේ. මොකෙන්ද තෝන්තු වෙලා තියෙන්නේ? උඩඟු කමින් තෝන්තු වෙලා. පොඩ්ඩක් ලෙඩ නැතුව ඉන්න එක ගැන තෝන්තු වෙලා. පොඩ්ඩක් ඇවිදින්න පණ තියෙන එක ගැන තෝන්තුවකින් ඉන්නේ ඔළුව. ඒ නිසා මේ ඇත්ත කාරණේ පැහැදිලි වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කොච්චර බලන ලස්සනට පැහැදිලි කරනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න කරුණු තුනක් අපි ඉගෙන ගත්තා. හතරවෙනි එක ඔබට මතකද? ප්‍රියමනාප වූ යම්කිසි ප්‍රියමනාප වූ දෙයක් ඇද්ද? මේ ප්‍රියමනාප වූ දෙයින් මට වෙන් වෙන්න සිදු වෙනවා. මං ආස කරන පුද්ගලයෙක් ඇද්ද? මං ආස කරන වස්තුවක් ඇද්ද? මේන් මට වෙන් වෙන්න සිදු වෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. කියනවා මහණෙනි මේ ප්‍රයෝජනය සලකලා මේක කියන්නේ කියනවා. මොකද්ද ප්‍රයෝජනේ? අත්තිබික්කවේ සත්තානම් පියේසු චන්දරාගෝ. මහණෙනි ප්‍රිය වූ පුද්ගලයන් වස්තුන් කෙරෙහි මිනිස්යන්ගේ හිතේ තියෙන ලොකු බැඳීමක්. ලොකු බැඳීමක්. ලොකු ඇල්මක්. යේන රාගේන රත්තා. ඒ ඇල්මෙන් ඇලී ගිය සත්වයෝ කායේන දුච්චරිතං චරಂತಿ. කයින් දුෂ්චරිතය දෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනෙන් දුෂ්චරිතය දෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ. මේකට හොඳ ලස්සන ජාතක කතාවක් මට මතක් වුණා දැන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි පුදුමයි පින්වත්නි මේ සංසාරී ස්වභාවය. එකට පැටලිලා මේ පුද්ගලයන් ඉන්න ආකාරය. බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා විවාහක කෙනෙක් ඒ කියන්නේ සැමියෙක් බිරිඳට කරුණු කියලා කොහොම හරි පැවිදි වුණා. පැවිදි වුණාට හරි ගියේ නැහැ. බිරිඳ ආණ්ඩා පණිවිඩය වුණා. උඹ ඇහි නැතුව මට බෑ කියලා. ආණ්ඩා පණිවිඩය වුණා. ගෙදර වර නැත්තම් ඉඳ අමාරුයි කීකී. එතකොට මොකද වුනේ? අර භික්ෂුන් වහන්සේටත් ටික ආයමත් මතක් වුණා බිරිඳ. ඊට පස්සේ කල්පනා කළා මට මේක හරියන්නේ නැහැ. මට දැන් හරි පීඩාව. ඇයි දැන් මතක් වෙලා නැන්නේ මේකක්වත් මෙනෙහි කරන්න? පීඩාව. ඊට පස්සේ කල්පනා කළා සිවුරු වරින්ට. ආචාර්ය උපදයන් වහන්සේලා ළඟට ගිහිල්ලා කිව්වා මට මේක අමාරුයි කරන්න මං යනවා කිව්වා. ඇයි කියලා ඇහුවා. ගෙදර උන් දැන් හොඳටම අසරණ වෙලා කිව්වා. අපි මේක බුදුරජාණන් වහන්සේටම කියමු කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ඇයි කියලා ඇහුවා. අනේ ස්වාමීනි පණිවිඩය වෙනවා හරිය අසරණ වෙලා කරගන්න දෙයක් නැතු ඉන්නේ කිව්වා. දැන් මෙයාට මේ මාර්ගඵල ලබන්න පින තියෙන කෙනෙක්. දැන් පැවිදිලා ඉන්න කෙනාට. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා ඒකට දැන් වල කපනවා. දැක්කා. දැකලා කිව්වා භික්ෂුව විශාල හානියක් කරන්නටයි ඔය යන්නේ. කලින් ආත්ම කරපු හානිය ගැන දන්නවද කියලා ඔය ඇති. අනේ ස්වාමීනි දන්නේ අය කලින් ආත්මේ Tamanට උල හිඳින්න සිද්ධ වුණා කිව්වා. උල හිඳවලා මැරෙන්න සිද්ධ වුණා කිව්වා ඔය ඇත්ති නිසා. එතරින් නැතුන්නේ Taman නිරේත් ගියා කිව්වා. ඔය ගෑණි නිසාම. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ ස්වාමීනි අපි හරි ආසයි මේ කතාව අහන්න මේ උන්වහන්සේට වෙච්ච දේ කලින් ආත්මේ. එතකොට කිව්වා මහණෙනි කලින් ආත්මේ මෙයා උපන්නා කිව්වා බරණැස තිබුණා කිව්වා ඉල්මහේ උත්සවයේ කියලා මේලාවක්. ඒ ඉල්මහේ මේලාවේ හඳ ඇති රාත්‍රියට මිනිස්සු ඇවිදිනවා විනෝදයෙන් සංචාරය කරනවා. ඒ කාලේ මෙයා බොහොම දුප්පත් කෙනෙක් කිව්වා. දිලිඳු මිනිස්සෙක් කිව්වා. ඉතින් ඒ මේලාවේ විනෝදේ මේ සංචාරයේට ඇඳුම් දෙකක් තිබිලා
මේක හේතුවක් කිව්වා. හොදලා ගානට රැලි හිටින්න මේක ස්ථිරික කොල්ල තිබ්බා කිව්වා. නෝනා කිව්වා අනේ මට මේක නම් ඇඳගෙන යන්න බෑ කියලා කිව්වා. කිව්වා එහෙනම් මොකද්ද ඔයාට අඳින්න ආසා? කුසුම්බ කියලා මල් වර්ගයක් තියෙනවා. රතු පාට මල් වර්ගයක්. ඒ මල් වර්ගෙන් ඩයි කරාපු සුවඳ හමන රතු පාට රිද්ද කිව්වා මට අඳින්න ඕනේ. කිව්වා මං හරි ආසයි අනේ ඒ රිද්ද ඒ වස්ත්‍රය ඇඳගෙන එකක් කරට දාගෙන ඔයාගේ කර වැළඳගෙන මට පාරේ ඇවිදගෙන යන්න හරි ආසයි අනේ කියලා කිව්වා. කිව්වහම මේ මිනිසයාට මේ වචනට චූම් වුණා. හරි යගේ තමයි එහෙනම්. හැබැයි කිව්වා කොහොමද બોලේ මේක කරන්නේ? අපි දුප්පත් නොවේ. අපිට මේක කරගන්න බෑ කිව්වා. ඊට පස්සේ හා දුප්පත් තමයි මොකද බැරි කරන්න? ඇයි මේ රාජ්‍යරුවන්ගේ කුසුම්බ උයනේ තියෙනවනේ මල්. ඒව අරගෙන ඇවිල්ලා අපිට ඩයි කරන්න පුළුවන් නෑ මේ වස්ත්‍ර කිව්වා. එතකොට කිව්වා සොඳුරි අපි කොහොමද කරන්නේ මේක? ඒ රාජ්‍යරුවන්ගේ කුසුම්බ මල් උයන රාක්ෂසාදීන් අධිග්‍රහිත පොකුණක් වගේ අපිට ලං වෙන්න බෑ කිව්වා. එතකොට බිරිඳ කියනවා ඒම කොහොමද වෙන්නේ? වීරියවන්ත පුරුෂයෙකුට අන්ධකාර රාත්‍රිය උක කරන්න බෑ. ඒ කිව්වේ මොකද්ද මේ? හොරකම් කරගෙන වරින් කියලා මේ කියන්නේ. වීරියවන්ත පුරුෂයෙකුට අන්ධකාරයේ රාත්‍රිය උක කරන්න බෑ කිව්වා. දැන් අර රාගෙන් මත් වුණා. බලන්න ප්‍රිය වූ දේ ගෙනියන තැන රාගෙන් මත් වුණා. හිමීට අන්ධකාර රාත්‍රිය පිටත් වුණා මෙයා. මොකේද මේ යන්නේ? අර නෝනාගේ අදහස ඉෂ්ට කරන්න. දැන් මෙයාට ආසාව තියෙන අර නෝනා කරපු කාරණේ මොකද්ද? නෝනා කැමති රතු වතක් හැඳගෙන රතු වතක් පොරවගෙන බිරිඳගේ ගෙල මේ ගෙල බදාගෙන පාරේ ඇවිදින්න. ඔන්න ආසාව. ඒක හිතේ අත්හැර ගන්න බැරුව දැන්. ටෝකක් කැල්ල කිව්වනම් හරිනේ තියෙන එක ඇඳගෙන පළ කියලා. බලන්න වැරදිච්ච තැන. ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයාගේ හිතේ තියෙන්නේ මේ ආසාව. වසී වුණා. වැට බින්දගෙන ඇතුළට පැන්නා. කුසුම්බ උයනේ. මුරකාරයන්ට මේ සද්දේ ඇහුණා. ඇහිලා එහෙම මේ කෑගව හොරෙක් කියලා කෑ ගැහුවා. මෙයා බය වුණා, දුවන්න ලෑස්ති වුණා, දුව ගන්න බෑ, අහුණා. හොඳටම ගැහුවා එතනම. ගහලා එක්කන් ගියා. පහවදා රජුරුව වදේ නියම කළා. උලහිඳුපන් කිව්වා. උලහින්දෙව්වාම හිස මුදුනේ කපුටික් වැහුවා. කපුටු තුඩින් ඇහැ උලුප්පනෝ දැන්. මෙයාට පණ තියෙනවා. ඇහැ උලුප්පනකට මෙයා කියනවා අනේ මට මේ උල ඉඳවීමෙන් ඇති වේදනාවක් ඇද්ද? යකඩ තුඩු වගේ තියෙන මේ කපුටාගේ තුඩු වලින් මගේ ඇස උලුප්පන එකේ වේදනාවක් ඇද්ද? මේකට මට දුකක් නෑ කිව්වා. මට දුක අපේ හාමිනෙත් එක්ක ඒ හාමිනේ රතු වස්ත්‍රයක් ඇඳගෙන පොරවාගෙන මගේ ගෙලේ වැළඳාගෙන පාරේ ඇවිදිනවා කිව්වා. මට ඒක නැති වුණා. මට ඒක නැති වුණා කියලා බිරිඳගෙන රාගෙම්ම මැරිලා නිරේ ගියා. රාගසිතේ මරුණාම නිරේ යන්නේ. නිරේ ගියා. කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එදා ඒ නිරේ ගියේ කිනා තමයි කෝ දැන් මේ භික්ෂුව. ඒ බිරිඳමයි ඔය කිව්වා. කොහොමද ගැට ගහලා යන හැටි? එකම ජෝඩුව. ඒ බිරිඳමයි ඔය කිව්වා. මොකද හේතුව? ප්‍රියමනාපෝ දෙයින් වෙන්වෙන්න බැරි කම. බලන්න ධර්මයේ මෙනෙහි කරගන්න මේ ධර්මයෙන් උගන්වන්නේ එතකොට මොනතරම් විස්මිත ශිල්පයක්ද? මේක තරම් ආශ්චර්ය අద్భుත ශිල්පයක් මේ ලෝක ධාතුවේ කිසිම ශාස්ත්‍රයක නැහැ.
මේ ශිල්පේ මොකද්ද? සතර අපායන් ගොඩලන ශිල්පය. ආශ්චර්ය ශිල්පයක්. කියන මහණෙනි මේම හිතුවනම් මේ විදියට ප්‍රිය වූ දෙයින් මට වෙන් වෙන්න සිදු වෙනවා කියලා මෙනෙහි කළා නම් මෙයා එක්ක සම්පූර්ණයෙන් මේ හිත ඒ ප්‍රිය වූ දේ කෙරේ තියෙන බැඳීම නැති වෙනවා. එහෙම නැත්නම් ඒක මෘදු වෙනවා, තුනී වෙනවා. මහණෙනි මේ අර්ථය දැකලා මම ගිහි අයටයි පැවිදි අයටයි කියන්නේ මේක මෙනෙහි කරන්න කියලා. මේවා මෙනෙහි කරගන්න බැරි අය මරණයටපත් වෙලා කී දෙනෙක් ප්‍රේතලෝ යෝනියේ ඉපදිලා ප්‍රේතය වෙලා පෙරේතය වෙලා ගේ මුළු වල ඇද්ද? සත්තු වෙලා කොච්චර ඇද්ද ගේ වටේ කැරකි කැරකි. බල්ලෝ බලල් වෙලා ගෙදරට කොච්චර එනව ඇද්ද? තමන්ගේ ඥාති අපිට හොයන්න පුළුවන්ද? හොයාගන්න බෑ. එච්චර අන්ධකාරයි යථාර්ථය. බුදු කෙනෙක් තමයි මේ අඳුර විනිවිද මේක මතු කරලා දෙන්නේ. ඊට පස්සේ පින්වත්නි දැන් අපි කරුණු කීයක් කිව්වද? 4යි. පස්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙනෙහි කරන්න කිව්වා තමන්ගේ දේ හැටියට තමන්ට තියෙන්නේ තමන් හිතන දේ. තමන් කටින් කියාපු වචන තමන් කයින් කරපු දේ තමයි තමන්ගේ දේ හැටියට තමන්ට තියෙන්නේ. ඊළඟට කිව්වා මේක තමයි කිව්වා තමන්ගේ දායාදය. එහෙනම් අපේ පස්සෙන් එන දායාදය මොකද්ද? අපි හිතන රටාව. අපේ පස්සෙන් එන දායාදය තමයි අපේ වචන කියපු වචන. අපේ පස්සෙන් එන දායාදය තමයි අපි කයින් කරපු ක්‍රියාව. දැන් බලන්න පින්වත්නි මම ඔබට මතක් කළා සරණ මෙනෙහි කරන ඒ ආශ්චර්ය ක්‍රමේ. මොකද්ද? තමන්ගේ යම් දුර්වලකමක් ඇති වෙනවාද? එතන තමන් ගැන තමන් අවධානයෙන් ඉන්න ඕනේ නේද? මේක සරණ මනාවකට පිළිටන්ට නම් තමන්ට අපි කියමු තමන්ගේම ගෙදර තරහකට ගන්නවා කියලා සුළු දෙයකට. අනේ මේ තරහ භාග්‍යතුන් වහන්සේට නෑනේ. අනේ මේ තරහ නැති කරන දෙයක් නෙමේ ධර්මයේ තියෙන්නේ කියලා සරණ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණනේ මට උතුම්. මේ තරහ ප්‍රහාණය කරන දහම් සරණනේ මට උතුම්. ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණේ මට උතුම් කීකේ මෙනෙහි කරනකොට තමන්ගේ මනස ඍජු වෙන්නේ නැද්ද? සිත ඍජු වෙනවා. සිත ඍජු වෙනකොට වචනේ සංවර වෙනවා. සිත ඍජු වෙනකොට වචනේ සංවර වෙනවා. කයත් සංවර වෙනවා. කයේ වචනේ තියෙන වක්‍ර ගතිය නැතු යනවා. නැත්නම් තියෙනනේ හිතේ වක්‍ර ගතිය. ඒකනේ කයට මේ වචනෙට බෝ වෙන්නේ. මොකද්ද මේ වක්‍ර ගතිය? එකක් හිතනවා, තව එකක් හිතනවා, තව එකක් හිතනවා. කෙලින්නේ හිත. එතකොට වචනෙත් කෙලින්නේ. එකක් හිතනවා, එකක් කරනවා, ආයෙ වෙන එකක් කියනවා. ක්‍රියාවත් එහෙමයි. කෙලින්නේ. එතකොට තිසරණේ මනාකොට පිහිටා සිටිනවා නම් එයාගේ සිත කෙලින් වෙනවා. එයාගේ වචනේ ඍජු වෙනවා. වචනේ ඍජු වෙනවා කියන්නේ මොකද්ද? වචනේ සීලවන්ත වෙනවා කියන එකයි. වචනේ ඍජු වෙනවා කියන්නේ. ඒ කියන්නේ බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන, පරස වචන කියන්නේ නැහැ කියන එකයි. වචනේ කෙලින් වෙනවා. කායික ක්‍රියාව කෙලින් වෙනවා. එයා චරිතේ රකින්නවා කියන එකයි. එතකොට මේ වගේ වෙනවා තිසරණේ මනාකොට මෙනෙහි කර කර හිටියොත්. හැබැයි ඒකට ගොඩාක් උපකාර වෙනවා මේ තමන් රැස් කරන්නා වූ කර්ම තමන් නේද ගෙනියන්නේ. තමන් නේද තමන්ගේ කුඹුර තුන් අයුරකින් වගා කරගන්නේ. සිතෙන් වගා කරනවා.
වචනයෙන් වගා කරනවා. කයින් වගා කරනවා. කාටද අස්වැන්න හිමි? ගොවියාටයි. ඒ වගාව කළ යම් ගොවියෙක් ඇද්ද ඒ ගොවියාටයි ඒ අස්වැන්න. ඉතින් මේ විදිහට තමයි මේක යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ යම් කර්මයක් රැස් කරන මේක තමයි උප්පත්ති ස්ථානේ. එහෙනම් අපි උපත තීරණය වෙන්නේ මෙතන. එතකොට බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර පැහැදිලිද කියලා. දැන් අපි අනේ අපිට අසවල් දේ වේවා අසවල් දේ නොවේවා අපිට අරක ලැබෙන්න මේක ලැබෙන්න අරක ලැබෙන්න එපා මේක ලැබෙන්න එපා කීකේ අපි මෙනෙහි කරනවා කියමු. එහෙම මෙනෙහි කරාට හරියන්නේ නැහැ. ඇයි හේතුව? වෙන්නේ අපි කියපු කරපු දෙයට අනුරූප වූ දෙයක්. ඒකට අනුරූප වූ දෙයක් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න අනුරූප දේ තමන්ගේ ක්‍රියාව ඍජු වීම ගැන හරි ලස්සන සිත පහදන දෙයක් අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන පොතේ කියවන්ට ලැබුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටිය කාලේ රජගහනුවර මං හිතන්නේ වේලුවනේ දායක පිරිසක් උපාසකවරු කැවුම් ගෙනල්ලා පූජා කළා උදේට. සංඝයා කැවුම් වැළඳුවා. කැවුම් ඉතුරු වුණා. ඒ උපාසකවරු කෝ ස්වාමීනි මේ ඉතුරු වෙච්ච කැවුම්ක් තියෙනවා අපි මේකත් පූජා කරනවා කියලා ඒකට ඒ මිනිස්සු පූජා කරලා ගියා. එතකොට සංඝයා කල්පනා කළා කතා වුණා මේ උදේ පිටතට වැඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට වැඩියොත් උන්වහන්සේලාට වළඳන්න දෙමු කියලා තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් විකාලයට යන්න මුකුත් තියන්නේ නැහනේ. ඒ නිසා උන්වහන්සේලා වඩින්න පාටක් නැහැ. ඊට පස්සේ සංඝයා හිතුවා ආයමත් ඒ තියෙන කැවුම් ටික බෙදන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේට දුන්න කැවුම්. උන්වහන්සේත් වැළඳුවා. අනිත් වළඳලා ටික වෙලාවකින් අර වඩින්නේ නැහැ කියලා හිතපු සංඝයා වැඩියා. වැඩියාන් පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ තියෙන නිහතමානී ගුණය නිසා උන්වහන්සේ වදාලා අපි ඔබ වහන්සේලා වඩි කියලා හිතුවේ වඩි නැති වෙයි කියලා හිතලා අපි වැළඳුවා මේ වැඩිපුර තිබිච්ච කැවුම් කිව්වා. එතකොට ඒක මේ සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් කියනවා ස්වාමීනි ප්‍රණීත දෙයට ආසා නැත්තේ කවුද කියලා කෙලෙස් සහිත කතාවක් කිව්වා. ප්‍රණීත දෙයට ආසා නැත්තේ කවුද කියලා. එවලෙම සාරිපුත්ත මහ රහතන් වහන්සේ අදිෂ්ඨාන කළා. පිරිනුවන් පාන අතුරු කැවුම් වළඳන්නේ නැහැ කියලා. බලන්න මේ අතහැරීම. අපි මේ වීච කරනදී මේ හොයලා ගිහිල්ලා ආයෙ හොය අල්ල ගන්නවා. බලන්න මේ අතහැරීම කියන එක. ඉතින් සංඝයා හරි සංවේගයකටපත් වෙන මේ සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේට මේ කාරණේ දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදලා ආයේ සාරිපුත්තගේ හැටි නොවේ. එහෙම තමයි සාරිපුත්ත කිව්වා. කලින් ආත්මෙත් උහම තමයි කිව්වා. ආයේ අත්තරපු දෙයක් ගන්නෙ නෑ කිව්වා. එතකොට බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා ස්වාමීනි කලින් ආත්මෙ මොකක්ද එහෙම වුනේ? කිව්වා මහණෙනි කලින් ආත්මික බෝධිසත්වයෝ විෂ වෛද්‍යවරයෙක් වෙලා හිටියා. ඒ විෂ වෛද්‍ය වෙලා හිටියේ කාලේ එක්තරා දරුණු විෂ තියෙන නාගයෙක් මිනිසියෙකුට දෂ්ට කළා. දෂ්ට කළා කියන්නේ දෂ්ට කරාම ඒ විෂ මුදා හැරියා. ඒ තමන්ගේ මුඛයෙන් විෂ මුදා හැරියා. සීසුන් නැතුව සිහි මූර්ජා වෙච්ච ලෙඩාව අරගෙන අර විෂ වෛද්‍යරයා ළඟට ගියා.
විස වෛද්‍යවරයා ඇහුවා මේ ලෙඩාට ප්‍රතිකර්ම දෙකක් තියෙනවා. එකක් දෂ්ට කරාපු නාගයා ලවාම මුදාහල විස ආයෙ උරා ගන්න කියන එක. ආයෙ කටට ගන්න කියන එක. දෙක එහෙම නොකොට බෙහෙත් කරන එක. බලා කැමති මොකද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා අනේ විද මහත්තයෝ අර සර්පයාව ගෙන්නලා ඕකා ලවාම මේ විස ආපහු අද්දවන්න ඕනේ කිව්වා. හොඳා කියලා විස වෛද්‍යවරයා මතුරන්න පටන් ගත්තා. මතුරුට අර විස ගෝර නාගයා ආවා. ආවට පස්සේ ඇහුවා විද මහත්තයා ඇහුවා තෝ නේද මේ දෂ්ට කළා මේ විස මුදාහැරිය මේකගේ ඇඟට කියලා ඇහුවා. ඔව් මං තමයි කිව්වා. දැන් එනං ආයි විස ගම් කටට මුදාහල විස කටට ආපහු ගනින් කිව්වා. මං අතහැරපු දෙයක් ගන්නෙ නෑ කිව්වා. නාගයා. ඊරවස්සේ කිව්වා දෙවෙනි වතාවටත් කියන්නේ මේක ගණින්තුව අතහැරපු විස ආයි කටට කිව්වා. මං අතහැරපු දෙයක් ආයි කටට ගන්න නෑ කිව්වා. තුන්වෙනි වතාවෙත් කිව්වා මං ආයි ගන්න නෑ කිව්වා. එහෙමද කියලා විද මහත්තයා කිව්වා එහෙනම් තෝ ගින්නට පයින්ද ලෑස්තියන් කිව්වා. කියලා ගිනි ගොඩක් ගැහුවා. ගහලා පේනවා දැන් බලාපිය දැන් මේ ගින්න ගිනි ඇවිලෙනවා. දැන් ගන් කිව්වා මේ අත්හැරපු විස කටට. මං ගන්න නෑ කිව්වා. එහෙනම් පැනපිය ගින්නට. ඔව් මං ගින්නට පයින්නවා කිව්වා. කියලා නාගයා ගියා ගින්නට. යානකට විද මහත්තයන් නැට්ටින් ඇදලා ගත්ත නාගයා. අරන් කිව්වා පුතේ උඹ මහා අద్భుත සතෙක් කිව්වා. නාගයාට කිව්වා පුතේ ආයි උඹ දෂ්ට කරන්න එපා කියලා නිදහස් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා එදා විද මහත්තයා මම එදා නාගයා ඔය සාරිපුත්ත කොච්චර ආශ්චර්යද මේ ඍජු බව දැන් මිනිස්සු කොහොමද 4-5ට ඇඹරිච්ච පෙන්දුර නේද මේ කාලේ ඉන්නේ. ඍජු බව කියන එක අහලක නැහැ. කොච්චර ලස්සනද ඒ චරිත. එතකොට බලන්න මේ කර්මය මනාවකට මෙනෙහි කරන කෙනා මට මෙහෙම වෙනවා මේ කර්මය නේද මම මේ සිද්ධ වෙන්නේ කීක කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා යම් මිනිසියෙකුට තියෙනවද යම් කයින් දුසිරිතයේදී සිටීමක්. කයින් යා දුස්චරිතයේ යෙදෙමින් ඉන්නවා. එයා වචනින් දුස්චරිතයේ යෙදෙමින් ඉන්නවා. සිතින් දුස්චරිතයේ යෙදෙමින් ඉන්නවා. යෙදෙමින් ඉන්න කෙනෙක් මෙනෙහි කරනවා මම කර්මයේ තමයි දායාද කරගෙන වාසය කරන්නේ. මම කියන කරන හිතන දේවල් තමයි මට මේ මං ගෙනියන්න තියෙන්නේ. කීකේ මෙයාම හිත ඉන්නකොට මොකද යාට වෙන්නේ? බය හිතෙන්නේ නැද්ද? එයා මොකද කරන්නේ? බුද්ධ දේශනාවේ තියෙනවා යම් දුස්චරිතයක් ඇද්ද සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. එහෙම නැත්නම් ඒක තුනී වෙනවා. හැබැයි මේ ක්‍රමයෙන් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයෙන් විතරයි මේක වෙන්නේ. සාමාන්‍ය මිනිස්සු නිකන් අර ඉමෝෂනල් වෙලා සංවේදී වෙලා බොරුවට මම නම් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ආස්වාදයේ මෙනෙහි කරනකන් ඇදිලා යනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. ආස්වාදයේ මෙනෙහි කිරීම නැති වෙන්නේ මේ කරුණු පහෙන්. මේ කරුණු පහ මනාවකට මෙනෙහි කරොත් ගිහියෙක් වේවා. මේක ගිහියෙක් වේවා කියලා තියෙනවනේ. ගිහියෙක් වේවා. පැවිද්දෙක් වේවා. ඒ කෙනාට එක්ක සම්පූර්ණ ප්‍රහාර වෙනවා කිව්වා. එහෙම නැත්නම් අඩු වෙනවා කිව්වා. කරුණු පහ මතකද? මොකද්ද පළවෙනි එක? මම ජරාවටපත් වෙන ස්වභාවයට අයිති. මං ඒක ඉක්මවන්නේ. දෙක මම ලෙඩ වෙන ස්වභාවයට අයිති. මං ඒක ඉක්මවන්නේ. තුන මම මැරෙන ස්වභාවයට අයිති. මං ඒක ඉක්මවන්නේ. හතර මං ආශ කරන මං ආදරය කරන යමෙක් යම් දෙයක් ඇද්ද ඒ සෑම දෙයක්ම මට වෙන් වෙන්න වෙනවා. පහ මං සිතින් කයෙන් වචනෙන් යම් ක්‍රියාවක් කරනවද ඒක තමයි මගේ දෙය. ඒක තමයි මගේ දායාදය. ඒක තමයි මට උපදින්න තියෙන ක්‍රමේ. ඒක තමයි මගේ පිළිසරණ. ඒක මං අරන් යනවා කියලා මෙනෙහි කිරීම.
බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට හරි ලස්සන දෙයක් වදාලා. මේ කරුණු පහින්ම උන්වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ග විවෘත වෙනවා කිව්වා. මේ පහින්ම කොහොමද? සකෝසෝ භික්ඛවේ අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. මහණෙනි ඒ ආර්ය ශ්‍රාවකයා මෙහිමයි මෙනෙහි කරන්නේ. නකෝ අහංචේවේකෝ ජරා ධම්මෝ ජරාණතිතෝ. මේ වයසට යෑම නැත්තම් ජරාවට පත්වෙන ස්වභාවයට අයිති බව හුදෙක් මට විතරක් තියෙන එකක් නෙමෙයි. ජරාවට පත්වෙන ස්වභාවය මට විතරක් තියෙන එකක් නෙමෙයි. ජරාව ඉක්මවා නැති බව මට විතරක් තියෙන එකක් නෙමෙයි. යාවතා සත්තානං ගාගති ගති චුති උපපත්ති. යම්තාක් මේ සත්වයෝ මෙලොවට එනවාද ඒ සියලු සත්වයෝ යනවාද එනවාද උපදිනවාද එහෙනම් මෙහි උපන්නත් මේ ස්වභාවය මෙහෙමමයි. ඇමරිකාවේ උපන්න සුදුහමක් ඇතුව ඉංග්‍රීසි කතා කරගෙන ඒත් මෙහෙමමයි. එංගලන්තයේ උපන්නත් මෙහෙමමයි. ප්‍රංශයේ උපන්නත් මෙහෙමමයි. එහෙනම් කවදාවත් මේ උපන්න සත්වයාගේ ඇඟේ වර්ණය වෙනස් වුණා කියලා, කතා කරන භාෂාව වෙනස් වුණා කියලා, ඔවුන් ගඳින පළඳින දේ වෙනස් වුණා කියලා මේ ඉරණම වෙනස් නැහැ. මේකේ විදියමයි. මේ විදියට කල්පනා කරන එකට මොකද වෙන්නේ? වෙනත් තැනක යාට උපදින්න තියෙන ආසාවට මොකද වෙන්නේ? ඒක නැතුව යනවා. අපි කියමු සාමාන්‍ය මේ රටේ කෙනෙකුට වුණත් සාමාන්‍ය සුද්දෙක් දැක්කම නිකන් හිතන්නේ සුද්ද ලස්සනයි වගේනේ. ඒක කැතයි වගේද අපිට වඩා. හැබැයි කියන්නේ ඇත්ත. ලස්සනයි වගේ පේනවා නම් අපිට හිතෙන්න බැරිද? අනේ ඊළඟ ආත්මේ මට සුද්දෙක් වෙන්න නැත්නම් සුද්දියක් වෙන්න නැත්නම් ඉංග්‍රීසි කතා කරන්න. හිතෙන්න බැරිද? තමන්ගේ හිතට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි පුරුදු කරලා තියෙනවනේ මේ වගේ හිත නීච කරලා. ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ මෙනෙහි කරනකොට ඒ යම් ආශාවක් ඇද්ද? ඒ ඔක්කොම නැතු යනවා. ඒ හැම උපතකම මේ ඉරණම තියෙනවානේ. ඉතින් දේශනා කරනවා සබ්බේ සත්තා ජරා ධම්මා ජරං අනතීතා. සීල සත්‍යෝ වයසට යෑම ස්වභාවයේ කොටගෙන එක ඉක්මවා ගිහිල්ලා නැහැ. තස්සතං ඨානං අබින්නම් පච්ච වික්කතෝ. ඔව් ඒ කාරණේ නිරන්තරයෙන් මෙනෙහි කරනවා නම් මෙන්න ලස්සන වචනයක් තියෙනවා. මග්ගෝ සංජායති. නිවන් මඟ උපදී. බලන්න මේ බුදුරජාණන් වහන්සේ කොච්චර මේ උන්වහන්සේගේ ධර්මයේ වචනයක් ඉස්පිල්ලක් කැලපිල්ලක් එහෙම වෙයිද? නිවන් මඟ උපදී කියනවා. මේක හරි විදිහට මෙනෙහි කළා නම් සෝ තම්මග්ගං ආසේවති. ඔහු ඒ මාර්ගය නිතර පුරුදු කරයි. භාවේති. ඒක නැවත නැවත කරයි. බෞලී කරෝති. බෞල වශයෙන් කරයි. තස්ස තම්මග්ගං ආසේවතෝ භාවේතෝ බෞලී කරෝතෝ. ඔහු ඒ මාර්ගය නිතර නිතර පුරුදු පුහුණු කරද්දී සංයෝජනා ප්‍රහයන්ති. තමන් මේ ලෝකෙට බැඳිලා තියෙන බන්ධන ගෙවි යයි. ප්‍රහාණය වී යයි. අනුසයා ව්‍යන්ති හොಂತಿ. සිතේ අභ්‍යන්තරයේ තියෙනවා නම් වැඩ කර කර කෙලෙස් නැති වී යයි. බලන්න මේ පුදුම ලස්සන කතාවක් මේ කියන්නේ. එතන මේක අපේ කතාවක්ද අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ කතාවක්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ කතාවක්. ශාස්ත්‍රුන් වහන්සේගේ කතාවක්. මේක බුදු කෙනෙක් ප්‍රකාශ කරන්නේ. මොකද්ද මේ? ජරාවට පත් වෙනවා කියන එක හරියට අල්ලගත්තොත් ඒ යථාර්ථය. ඒක යථාර්ථයක් නෙමෙයිද ලෝකේ තියෙන? යථා ස්වභාවයක්. ඒක જાතියකට, ජම්මයකට, කුලයකට, භාෂාවකට වෙනත් වෙනකට ඒක වෙනස් වෙලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරනවා කියනවා
නකෝ අහංචේකෝ ව්‍යාධි ධම්මෝ මම විතරක් ලෙඩ වෙන්න ස්වභාවයට ආйти කෙනෙක් නෙමෙයි. ඒක මට විතරක් අදාළ එකක් නෙමෙයි. ඒ ව්‍යාධියට යටත්ව සිටීම, ඒකේ රෝග පීඩාවලට යටත්ව සිටීම මට විතරක් අදාළ එකක් නෙමෙයි. මේ ලෝකේ යම් තා සත්වයෝ උපදීද චුත වේද ආයුපදීද මේ සියලුම සත්වයන්ට පොදු එකක් කියනවා. පොදු එකක් කියනවා. ඔබ දැක්කද මේ පසුගිය දවස්වල මේ ලෝක නායකයෙක් නැති වුණා. ෆිඩෙල් කාස්ට්‍රෝ. තරුණ කාලේ පින්තූර දැක්කද යාගේ? හරි හැන්සම් නේ? ඈ? දැක්කද දැන් මැරින කාලේ රූපේ? ඒකට මොකද වුනේ? දැක්කද ඒක නැති වෙලා දීරලා ආවිද ගන්න බැරුව. එතකොට ඒ යමක් යම් කාලයක පෙනුනාද ඒකේ ලකුණක්වත් ඉතුරු නොකොට, ඒකේ රොඩක්වත් ඉතුරු නොකොට මැරෙන්නේ. එතකොට රටකින් රටකට වෙනස් වුණා කියලා ඒක ඒ මේ න්‍යාම ධර්මයේ මේ ස්වභාවය වෙනස් කරගන්න ලෝකේ කාටවත් බෑ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෙඩ වෙන එක, රෝග පීඩාවලට පත් වෙන එක හරි විදියට නිතර මෙනෙහි කළොත් මොකද්ද මේ ඇති වෙන්නේ? මේ ලෝකේ උපදින්න තියෙන ආසාව. මේ ජීවිතේ අපි එක්කෙනෙක්වත් මේ ජීවිතේ තමන්ට ලැබිච්ච දේවල් වලින් සෑහීමටපත් වෙන්නේ නැහැ. සෑහීමටපත් වෙන්නේ නැහැ. මට ඒක හාදු කෙනෙක් කිව්වා, ඒක 100 කෙනෙක් පිටරටක ගිහිල්ලා වයසට පළච්ච. අනේ හාමුදුරනේ මං ඉක්මනට මැරෙනකම් මේ බලන් ඉන්නේ කියලා. ඇයි කියලාවල. අනේ මට ආයෙ උපදින්න. ඇයි කියලා මට මේ ආත්මේ මං වයසට ගිහිල්ලා ඒ කසාද බැන්දේ ඊළඟ ආත්මේ මං වේලාසනින් බඳිනවා කිව්වලු. එතකොට මේ මොකද්ද මේ හුටපටේ? මොකද්ද මේ පැටලිලා තියෙන්නේ? යථාර්ථය. මොකද්ද මේ වැහිුනේ? යථාර්ථය. මොකද්ද පෙවුන්නේ නැත්තේ? නාකි වෙනවා කියන එක පෙවුන්නේ නැහැ. මේ නාකි මිනිස්සෙක්. එතකොට ලෙඩ වෙනවා කියන එක පෙනුන්නේ නැහැ. ලෙඩ වෙනවා කියන එක පෙනුන්නේ නැහැ. මේක භයානක එක නෙමෙයි. එතකොට බලන්න මේ අපි මෙහෙම හරි ධර්ම කතාවක් අහනවා. ධර්ම කතාව අහන්න ලැබෙන්නේ නැති ලෝකෙක. පසුගිය දවස්වල මම ගියා මේ රටකට පොඩි ධර්ම ප්‍රචාරක කටයුත්තකට. ඒකේ අපේ අසපුවකට ගයක් කරන් තියෙනවා. මට තිරුණා ඒ ගෙදර තියෙනවා කියලා නිකන් ප්‍රශ්න. පේන්නේ නැති කේස්. නොපෙනෙන ප්‍රශ්න. මම කිව්වා මේකේ තියෙනවනේ මොනවා හරි ප්‍රශ්න වගේ. එතකොට මට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපි මේ ගත්ත එකේ මේ ගේ පිටිපස්සේ හිටපු මේ ඉතාලි ජෝඩුවක් හිටියේ. ඒගොල්ලෝ මේ ගේ පිටිපස්සේ සත්තු හදාගෙන ඒ සත්තුන්ගෙන් ඒ සත්තු ඒ කියන හාවෝ, තාරාවෝ, පාරවියෝ මෙවුන් හදාගෙන අර මොනවද කියන්නේ අර මේ ඔය විකුණන්නේ දැන් කඩවල ගන්න තියෙන සොසේජස්, එතනම මර සොසේජස් හදනවා කිව්වා. මේ සත්තුන්ව මැරෙන සත්තුන්ගේ භූතයෝ එතන ඉන්නේ. එතකොට බලන්න මේ මිනිස්සු කොච්චරනම් ප්‍රාණඝාතයක් අවුරුදු ගාණක් කරන්නේ නැද්ද? ඊට පස්සේ ඒගොල්ලෝ දික්කසදන නඩුවක් දාලා ඒකට තමයි ස්ථාන විකුණලා තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ ජීවිතෙත් සාර්ථක නැහැ. ඉතින් ඔන්න මං කිව්වේ මේ ලස්සනයි කියලා අපි හිතපු මිනිස්සුන්ට අත්වන ඉරනම ඒ මිනිස්සු ඉන්නේ මහා දුකටපත් වෙලා. දන්නේ නැහැ. ඒතකොට ඒ කිට්ටුවම තිබුණා මේ වැඩිහිටි නිවාස. ඒ මිනිස්සු තරුණ කාලේ හරි හම්බ කළා. ඉතින් මොහොතේ නාලා ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙන එක මොහොතේ නානවා. ඊට පස්සේ ළමයිනුත් යනකට පෙට්ස්ලා පොඩි බලු පැටව්, පූස් පැටව් ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ගේ ප්‍රියම වස්තු. ඊට පස්සේ ඒ
ආදරය කරගෙන වාසය කරනවා. ඊට පස්සේ දැන් නාකි වෙන්න මේගොල්ලන්ට මේ සිස්ටම් එක කරන්න බෑ. ඊට පස්සේ හුරතල්ලු ගෙනින්න බෑ එතනට. ඊට පස්සේ කරන්නේ හුරතල්ලුම මරනවා. ඊට පස්සේ ඉඳන් ඒගොල්ලන්ගේ දීපලක් ඇද්ද ඒක විකුණලා ඒ වැඩිහිටි නිවාසයේ වාසය කරනවා. ඊට පස්සේ ටීවී එක බලාගෙන මැරෙනකම්ම තියෙන සල්ලි වලින් අර මොනවද අපි කියන්නේ ඔය ජැක්පොට් වගේ සූදු ගගහ ඉන්නවා. ඕන්න එහෙම තමයි ජීවිතේ කෙලවර වෙන්නේ. අපිට මේ චූටි වෙලාවකට මේ සුද්ධිය දැක්කම අපිට හිතෙන්නේ කොහොමද? ශා ලස්සන. ඉරණම පේනවද අපිට? ඉරණම පේන්නේ. ඉරණම බලන්න ඕනේ. සියලු දිනාටම සාධාරණ ඉරණමක්. සතර අපායට දොරටු විවර කරගත්තු ඉරණමක්. කාය දුස්චරිතෙන් වාග් දුස්චරිතෙන් මනෝ දුස්චරිතෙන් විනාශ වෙවි යන ඉරණමක්. ඒකට ಜಾතියක් ජම්මයක් බෙදිලා නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ මරණ ස්වභාවයත් මෙනෙහි කර කර හිටියොත් මේ සත්වයා මට විතරක් මරණය අදාළ එකක් නෙමෙයි, මේ ලෝකෙ උපදින යම් තාක් සත්වයක්ද මේ හැමෝටම පොදු එකක්. ආන් එතකොටයි මේ අපේ හිතේ තියෙන මේ බන්ධන මේක එක කොකු ගහන සිතේ තියෙන ස්වභාවය වෙනස් වෙලා යන්නේ. එතකොට මේ මග්ගං සංජායති මාර්ගය හටගනි. නිවන් මඟ පහළ වෙන විදිය මේ තියෙන. ඊළඟට දේශනා කරා මට විතරක් ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන්වීමේ ඊරණම මට විතරක් අදාළ එකක් නොවේ. මේ ලෝකේ යම්තා උපදින සත්වයෝ ඇද්ද? චුත වෙන සත්වයෝ ඇද්ද? ඒ සියලු දිනාටම ප්‍රියමනාප දේවල් වලින් වෙන්වෙන්ට සිදු වෙනවා. ඒ නිසා මේක ලෝකයට පොදු ධර්මතාවයක් කියලා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? තමන්ගේ මේකේ නිදහස් වෙන මාර්ගයට හිත පුරුදු වෙනවා. ඊළඟට කර්මය ගැනත් තියෙනවා. මට විතරක් මේ කර්මය තමන්ගේ දෙයක් වෙලා නෙමෙයි. ලෝකේ යම්තාක් සත්වයක්ද? ලෝකේ උපදින යම්තාක් සත්වයදී සියලු දිනාටම මේ කර්මය එහෙම තමයි කියනවා. මේ මෙනෙහි කරනකොට මාර්ගය උපදිනවා. මග්ගෝ සංජායති. ඒ මෙනෙහි කරගෙන යනකොට ඒ මාර්ගය වඩනවා කියනවා. අන්න ඒ විදිහට තමයි මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බලන්න මේ ශ්‍රාවකයන්ව කොයිතරම් නොනැති බවට පත් කරනවද. හැබැයි ඒක ගණ්ඩ දක්ෂ වුණොත් හරි. ගණ්ඩ බැරි වුණොත් නම් ඉතින් හරීම අපරාධයක් මේ මනුස්ස ජීවිතේ. මේ වාසනාවන්ත දෙයක් ඇහි මොකද්ද කනේ වැදිලා අහක ගියා වෙනවා. වාසනාවන්ත දෙයක්. මේක හරියට හිතේ පිහිටව ගන්නට බැරුව ගියොත්. ඒ නිසා අපට මේ ධර්ම කරුණු නිතර මෙනෙහි කර ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු